පැහැසර අරුණ YouTube නාලිකාව වෙනුවෙන් අපි විවිධ වැඩසටහන් ඔයගොල්ලෝ වෙනුවෙන් කරනවා. මේ විශේෂයෙන් විශ්වවිද්‍යාල පාසල් වැහිලා තියෙන අවස්ථාවක අපි උත්සාහ කරන්නේ ඔබ වෙනුවෙන් යම් අධ්‍යාපනික ක්‍රියාදාමයක නියුක්ත වෙන්න. ඉතින් ඒ කාර්යයේදී අපි විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා, විවිධ විද්වතුන් සමග සාකච්ඡා කරනවා. ඒ වගේම විවිධ දක්ෂතා තියෙන ගුරු මහත්මීන් තමන්ගේ පාඩම් ශිෂ්‍ය වෙනුවෙන් ඉදිරිපත් කරනවා. ඒකම එක අවස්ථාවක් තමයි අදත් මේ අපි සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි කතා කළා අපේ රටේ පහළ වුණු ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයෙක්. ඔහු කරුණානන්ද. රණතුංග කරුණානන්ද. ඉතින් ඒ වගේ අපේ රටේ පහළ වුණු විශිෂ්ට පුරවැසියන් පිළිබඳ ඔබේ අවබෝධය පුළුල් කිරීමේ අරමුණෙන් අද දවසේ තවත් එවන් සුවිශේෂ පුජ්‍යලයක් පිළිබඳව මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පුජ්‍යලයා එහෙම නැත්නම් මේ විශිෂ්ට චරිතය මට මගේ ජීවිතේ කවදාවත් හම්බෙලා නැහැ. දැනට ජීවත් වෙන කෙනෙක්. මේ චරිතය මම ඔයගොල්ලන්ට අරගෙන ඉන්නේ. දැන් අපි විදේශීය ජාතීන්ගේ එහෙම නැත්නම් විදේශීය රටවල් වල ජීවත් වුණ විශිෂ්ට ප්‍රතිභා සම්පන්න පුජ්‍යලයන් පිළිබඳව ඉගෙන ගන්නවා වගේම අපේ රටේ ජීවත් වෙන එහෙම නැත්නම් අපේ රටෙන් පහළ වූ අපේ රටේ බිහි වූ එවන් සුවිශේෂ චරිත ගැන දැන ගැනීම, ඔවුන් පිළිබඳව අධ්‍යයනය කිරීම, ඔවුන් පිළිබඳව හැදෑරීම මම හිතන්නේ ඔබට විශේෂයෙන් පාසල් දරුවන්ට, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට තමන්ගේ පෞරුෂය, තමන්ගේ ජීවන දර්ශනය ගොඩනගා ගැනීමට වැදගත් වේ කියන විශ්වාසය මට තියෙනවා. ඒ නිසා තමයි මම තීරණය කළේ අර අපේ YouTube නාලිකාවේ පුළුල් පරමාර්ථයට සමපාතව යමින් විශිෂ්ට භාවිතාවන් සහිත අපේ දරුවන්ට ආදර්ශගත හැකි ශ්‍රී ලාංකික පුරවැසියෝ පිළිබඳව අපේ මේ වැඩසටහන් තුලින් ඉදිරිපත් කරන්න. අද කතානායකයා මම තෝරාගත්තේ මහින්ද ප්‍රසාද් මස්සිඹුල. සාහිත්‍යකරුවෙක්, නවකතාකරුවෙක්, ඒ වගේම චිත්‍රපට, ටෙලිනාට්‍ය, තිර පිටපත් අධ්‍යක්ෂකවරයෙක්. විශේෂයෙන්ම සාහිත්‍ය ශාස්ත්‍රයේ ඔහු පිළිබඳව නොදන්න කෙනෙක් ඉන්නවා නම් ඒක ප්‍රශ්නයක්. මහින්ද ප්‍රසාද් මස්සිඹුල ඇයි අපි හැදෑරිය යුත්තේ? ඔහු පිළිබඳව ඇයි අපේ දරුවෝ ඔබ දැනගත යුත්තේ? ඔහුගේ ගමන් මඟ ඔහු රත්නපුර ගොඩකවෙල ප්‍රදේශයේ මස්සිඹුල ගමෙන් කොළඹට ඇවිල්ලා කොළඹ සහ මුළු රටම සමහරට ලෝකයේම ඔහුට ආදරය කරන පිරිසක් දිනාගත් සුවිශේෂ චරිතයක්. එනිසා මම හිතන්නේ අපේ දරුවන්ට, අපේ ගුරුවරුන්ට මේ චරිතය පිළිබඳව මේ විශේෂ හැකියාවන් රාශියක් එකතු වුණු මේ සුවිශේෂ චරිතය පිළිබඳව හඳුනා ගැනීම මම හිතන්නේ තමන්ගේ පෞරුෂය, තමන්ගේ ජීවිතය ගොඩනගා ගැනීමේදී අතිශය වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා. මහින්ද ප්‍රසාද් මස්සිඹුල තමන්ගේ ඒ සාහිත්‍ය ව්‍යායාමය ආරම්භ කිරීමට ප්‍රථමයෙන් ඔහුගේ ජීවිත කතාව අපි සොයා බැලීම, විමසා බැලීම මම හිතන්නේ අපේ දරුවන්ට, පාසල් දරුවන්ට, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට අතිශය වැදගත්. ඔහුම සඳහන් කරලා තියෙනවා. ඔබට පුළුවන් මේ විවිධ අන්තර්ජාල මාධ්‍යවල, ඒ වගේම YouTube නාලිකාවල ඔහුගේ ජීවිත කතාව කියලා තියෙනවා. ඒව අරගෙන බලන්න. කොහොමද මේ නමක් හදාගත් පුජ්‍යලයක් විදියට ශ්‍රී ලංකාව තුළ තමන්ගේ මේ භාවිතාවන්, එහෙම නැත්නම් තමන්ගේ අනන්‍යතාවය, තමන්ගේ හැකියාව ඔහු නිරූපණය කළේ කියන කාරණය. මේ ලාංකික පුත්‍රයා, මේ විශිෂ්ට සාහිත්‍යකරුවාගේ නිර්මාණ කීපයක් මගේ අතේ තියෙනවා. මේ ඔහු සාහිත්‍ය සම්මාන කීපයක් දිනු සෙන්කොට්ටන් නවකතාව. ස්වතන්ත්‍ර නිර්මාණයක්. ඔහුගේම ජීවන අත්දැකීම් පදනම් කරගෙන දුක් විඳින ජනතාව, ගොවි ජනතාව වෙනුවෙන්
අඳ ගොවි ජනතාව ගැන තමයි ඔහුගේ හුඟක් මේ කතා තියෙන්නේ. මේ දුක් විඳින ජනතාව වෙනුවෙන් ලියූ කෘතිය. ඊළඟට ඔහුගේ එහෙම දිගුවක් මාණික්කාවත. තව එකක් තියෙනවා ඇස්පියන් නැහැරිලා කාව්‍ය සංග්‍රහය. මුලින්ම ඔහු කවියෙක් විදිහට තමයි එන්නේ. මේකේ මම උපුටා ගැනීම කීපයක් ඔයගොල්ලෝ වෙනුවෙන් කරන්න. ඔහුගේ සුවිශේෂ බව, ඔහුගේ ජීවන දැක්ම පිළිබඳව පැහැදිලි කරන්න. ඊළඟට මගේ හිත ඇදිලා ගියම කෘතිය. ඔහු විසින් රචනා කළ මේ ස්වතන්ත්‍ර නිර්මාණය ඔහුගේ ජීවන අත්දැකීමක්. අපොයියාව. මේක මිනිස්සුන්ගේ ජීවිතවල තියෙන ප්‍රහේලිකාව. මිනිස්සු එදිනෙදා ජීවිතයේදී ගැටලු निराකරණය කරගත යුත්තේ කෙසේද කියන එක. තමන්ගේ පියාගෙන්, තමන්ගේ කිරියම්මගෙන් ඉගෙන ගත්ත දේවල්. දැන් මේක අපිට බොහෝ කාරණා කියලා දෙනවා. දැන් මේ කෘතිය මට බොහොම සමීපයි. මොකද මගේ ජීවිතේ කුඩා කාලේ කිරියම්මගේ සෙවණේ තමයි ගෙවුනේ. මගේ කිරියම්මගේ සෙවණේ. එතුමියගෙන් මම ලැබූ ආభాෂයන් මෙතකයි කියලා කියන්න බෑ. ඒ නිසා මේ මහින්ද ප්‍රසාද් මස්සමුල ලේඛකයා මට වඩාත්ම සමීප වෙන තැන තමයි මේ කෘතිය. කිරියම්මා. ඔහුගේ කිරියම්මා. එහෙම නැත්නම් මේ කතාවේ ඉන්න කතානායකයාගේ පාසල් දරුවගේ අනාගතේ නිර්මාණකරුවා ඒ ප්‍රධාන කොටස්කාරයෙක් තමයි කිරියම්මා. ඉතින් මේ ජීවන හැඩගැස්ම ඔහු අපූර්වට සඳහන් කරනවා. ඔහුගේ මේ සෙන්කොට්ටන් කෘතිය පිළිබඳව මම විචාරයක් කරන්න නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් මේ කෘතිය පිළිබඳව මහාචාර්ය සුචරිත ගම්ලත් සඳහන් කරලා තියෙන මේ ප්‍රකාශය ඔයගොල්ලෝ වෙනුවෙන් මම කියවන්නම්. නවකතා නමින් පළවන නිසරු පල්හැලි කියවා හෙම්වත්ව සිටි මට මහින්ද ප්‍රසාද් මස්සිමුලගේ සෙන්කොට්ටන් කියවීම ගිනි ගහන අවුවේහි දිගු කලක් බර වැඩ කරමින් සිටි එකෙකුට නිල් සිසිල් දියපිරි විලක් අසබඩ රුක් සෙවණක වැඩ ලැබීම වැනි අත්දැකීමක් විය. එය සබරගමුවේ ඈත ගැඹුරෙහි පසුගිය සියවසේ මැදදී පමණ විසූ වීරප්පුලි හේනයාගේ හා ඔහුගේ පවුලේ ජීවන චරිතය නිහතමානීව කියයි. දරිද්‍රතාවෙන් නූගත්කමින් හා අවිද්‍යාවෙන් බරිත වූ මේ පුජ්‍යලයින් පවත්නා සමාජයේ දෘෂ්ටිවාදයෙන්ද මැඩි ජීවිතයේ නැමැති ණයහිමියාට හසුව කඹුරන හැටි අපූර්වට විස්තර කොට ඇත. සමස්ත කතාව අපට අනුකම්පාවෙන් යුතු ඥානය සම්පාදනය කරයි. එහෙයින් මේ කතාව ශ්‍රී ලංකාවේ ගැමියන් පිළිබඳ යථාර්ථය සානුකම්පිකව කරුණා රසයෙන් යුතුව නිරූපණය කරයි. මහාචාර්ය සුචරිත ගම්ලත් 2012 නොවැම්බර් 25 රාවය පුවත්පතට එහෙම මේ සෙන්කොට්ටන් නවකතාව පිළිබඳ ලියනවා. මං හිතන්නේ මේ මහාචාර්යතුමාගේ ඇගයීම ඉතාම විශිෂ්ටයි අපේ කතානායකයා සම්බන්ධයෙන්. ඊළඟට ඔහුගේ ඊළඟ කෘතිය බලන්න. මහින්ද ප්‍රසාද් මස්සිමුල ලියනවා මාණික්කාවත. ප්‍රබන්ධ කතාවක්. ඒකත් අර දුක් විඳින ගොවියෝ. ඒ ගොවි පරම්පරාවේ වර්තමාන පිරිස් එහෙම නැත්නම් වර්තමාන දරු පරපුරට උරුම වෙලා තියෙන ඛේදවාචකය. එහෙම නැත්නම් උන්ගේ ජීවිත වෙනස් වෙලා තියෙන ආකාරය සඳහන් කරනවා. ඒකෙත් ඉන්න කිරියම්මා. එහෙම නැත්නම් ඒ පවුලේ කතානායිකාව. මේ තරුණ පරපුරට අපූර්ව පණිවිඩයක් දෙනවා. දැන් හුඟක් වෙලාවට අපි දකින දෙයක් තමයි ඔය තරුණ දරුවෝ සමහර තීරණ ගැනීමේදී අපි කියමුකෝ ආදරය වගේ දේවල් එහෙම නැත්නම් තමන්ගේ ජීවිතයේ වැදගත් අවස්ථාවලදී තීරණ ගන්නේ බුද්ධියට වඩා හදවත. එහෙම නැත්නම් බොහෝ විට ඒ කටයුතු වලදී
ඔවුන් කටයුතු කරන්නේ තර්කානුකූල ස්වරූපයකින් නෙවෙයි. දැන් හුඟක් වෙලාවට දන්නවා ගෑනු ළමයෙකුට අවවාද උපදෙස් දෙනකොට පරිස්සමෙන් දෙන්න ඕනේ. නැත්තම් ඉතින් අපේ තරුණ ළමයි දන්නවනේ ඒ හැදෙන්න විදිහ. ඉතින් බලන්නකෝ මේ මස්සිබුල ලේඛකයා ඒක කිරියම්මගේ කටහඬින් කියන විදිහ. උඹලගේ පඳුරු ගැන්නිල්ල අපිට නතර කරන්න බැරි වගේ උඹලා දන්නවා. විශේෂයෙන් කෙල්ලේ උඹ බවලතියක් ආසාවල් ඇති වෙනවා තමයි. ඒ වුණාට සිහි කල්පනාවට ගනින්. ගොයම කපන්න කලින් වීපා ගන්න නැහැ. ඉස්සෙල්ලාම ගොයම හොඳට පැහෙනකල් ඉන්න ඕනි. ඊට පස්සෙන් පහුයි පැහුණු ගොයම කපා ගන්නේ. ඊට පස්සේ කැපූ ගොයම පාගලා අස්වනු එක්කාසු කරගන්න. ඊට කලියෙන් කුඹුරට පැනලා නැගලුවහම මොකෑ වෙන්නේ? ඇත්තට මොකෑ වෙන්නේ? ඔය ගහගන්නකො වෙනද? ආයේ කැපිල්ලට ගොයමක් ඉතුරු වෙන්නේ නැහැ. මේක අයිලන්දාරියා. කොයි අම්ම දේ වුණත් මේකට අමුණු වලේ එබිලා අඹුඩලේන්සුව මිරිකලා ඒකෙන් ඉහ පිහදාගෙන ගෙදර යන්න හැකි. හැබැයි උක්කුම් කෙල්ලේ උඹට ඒක එහෙම කරන්න බෑ. ඊට වඩා සමාජ දැක්මක් තියෙනවද අපේ දරුවෙකුට දෙන්න? තමන්ගේ උරුමයෙන් තමන්ට ලැබුණු ඒ ජීවිත දැක්ම අපූර්වට මේ අපේ කතානායකයා මහින්ද ප්‍රසාද් මස්සිබුල සමාජගත කරන්නේ. ඊට පස්සේ මේ බලන්න ඔහු ඇහි පියන්න හැරිලා තරුණ දරුවෝ ගැන කියන කාරණේ ගැටවරම කවියක්. මේ අපූර්ව කාව්‍ය සංග්‍රහය මේක කියවලා බලන්න. ගුරුවරුන්ට වැදගත්, අපේ ශිෂ්‍යයන්ට වැදගත්. ගැටවරම කවියක්. ඔය ගැටවර ඔයගොල්ලන්ට ලියලා තියෙනවා. මෙහෙම වෙලා නැද්ද බලන්න විශේෂයෙන් ඔය තරුණ වයසේ නවයෝන්විය දරුවන්ට ඇති වෙන සිතුවිල්ල. මේ බලන්න. ගැටවරම කවියක්. ඇගේ හැර යාම හින්දා එපා වුණා කෙල්ලෝ සංහතියම. ශාප කළා උන්ට. වීසි කළා සරස්වතී පින්තූර පවා. ඉරුවා මොනාලිසා රූපෙත්. යසයි කියලා හිතුණා අත් නැති වුණ එක වීනස්ට. දැන් ප්‍රේමයෙන් පරාද වුණු පෙම්වතියුගේ විලාපය. ඒ තමන්ට අහිමි වීම දරා ගැනීමට නොහැකි වූ තැන ශාප කිරීම. කරන්නේ නැද්ද එහෙම? right. ඊළඟට බලන්න. ඔන්න මෙයාට ඊළඟ ප්‍රේමයේ මුණ ගැහිලා එයාට වෙච්ච දේ. තරුණ පිරිමි ළමයිට මෙහෙම වෙලා නැද්ද බලන්න. ගිය සිකුරාදාවක එකියක් අත් උස්සලා කොණ්ඩේ බඳිනවා හීනෙන් දැකලා. ඇහැරුණා මාව එකපාරටම දාඩිය දමාගෙන. තනි වුණා තව එකියක් එක්ක දවසක් කෝච්චියේ පෙට්ටියේ. හීනි ඇඟිලි කොණ්ඩේ ස්ට්‍රේට්. දැන් ඔන්න හීනෙන් පේනවා මෙයාට. බස් එකේදී වැලමිට ගෑවුණා සාරියක් ඇඳගත් එකියකගේ බඩ හරියේ. සීතලට දැනුණා. ඇහි බැම ගාලා නැහැ. ඇහි පිල්ලම් ගැහුනේ අඩුවෙන්. දැන් මෙයාගේ හිතේ මැවෙන චිත්ත රූප. හවස වැඩ ඇරිලා යන ඉක්මන් කකුල් අතරේ අඩියක් තියෙනකොට දම්පාට ගැහෙන. එහෙව් විලුඹක් දැක්කා. එහෙව් විලුඹක් දැක්කේ එදා විතරමයි. හවස් යාමවල් වල පාලම ළඟ හිටගෙන නිකමට වගේ පැය ගණන් බලා හිටියා ඒක ආයෙමත් දකින්න. ඒ තරම් උනන්දුවකින් නොවුනත් ඊට පස්සෙත් හැමදාම වගේ ගැවසුණා ඉත්තේසම ළඟ පන්ති ඇරෙන තැන්වල පොත් කඩ ළඟ. බලන්න තරුණ දරුවෝ පිළිබඳව මොන තරම් අවබෝධයකින් අපේ කතානායකයා ලියලා තියෙනවද කියලා. දැන් ඇස්පියන් ඇහිරලා ගැන අපි කතා කරන්නේ. මේක ඊටාම ප්‍රශස්ත කාව්‍ය සංග්‍රහයක්. මේ තරුණ දරුවෝ පිළිබඳව මේ බලන්නකෝ මේ කතා කරන විදිය. ඇස්පියන් ඇහිරලා පොතේ මාතෘකාවට ලියලා කවියක්. මේ අපේ තරුණ දරුවන්ගේ මානසික විප්‍රයෝගය එහෙම නැත්නම් මානසික ඇති වෙන ඒ කැළඹීම සහ ඔවුන්ගේ මේ අර ඒකට ක්‍රියා කරන ප්‍රතික්‍රියා දක්වන ආකාරය.
මස්සිඹුල කියවනවා මෙහෙම. ඇස් වලින් රූ පෙරා රැස් ගඟුල තුල හොරෙන් ගිලෙමි. රශ්මිරන් නෙත් කැලුම් පස්සේ අරගන්නටත් තියමි. වස්සානයක රැඳි 30 පැයේ තෙමි තෙමි දැවෙමි. ගස් බලටුවල පවා ලස්සනම ගැහැණු ඇඟ දකිමි. පස්මහා බැලුම්ලා ඇස් පියල්ලක පහස සොයමි. ඉස්තරම් මගුල්කා හස්තයෙන් මදු සමය විඳිමි. තරුණ දරුවන්ට පිරිමි දරුවන්ට මම හිතන තේරෙනවා. දැන් මේ තරුණ දරුවන්ගේ මානසික කැළඹීම මානසික ඇතිවන ඒ වෙනස්කම හරියටම තේරුම් අරගෙන අපේ කතානායකයා මස්සිඹුල මේ ඒ දරුවන්ගේ නවයෝන් විය දරුවන්ගේ ඇතිවන සිතුවිලි වල ඇතිවන වෙනස්කම් පිළිබඳව නිරූපණය කරනවා. මේක කරන්න පුළුවන් වෙනත් විශිෂ්ට ආකාරයක් තියෙනවා නම් මට කියන්න. වෙන විශිෂ්ට ක්‍රමයක් නෑ. මේකට සමහරවිට මේ වගේ ඒ මානසික හැසිරීම එහෙම නැත්නම් ඒවට ප්‍රතික්‍රියා දැක්වීම එහෙම නැත්නම් තරුණ දරුවන්ගේ තරුණකම නිසාම ඇතිවන සමහර සංසිද්ධි සමහර අය හෙලා දකින්නවා. සමහර අය විහිළුවටපත් කරනවා. hina වෙනවා. හැබැයි මස්ලිමුල ඒක අපූර්වට සාහිත්‍යකරුවෙක් විදිහට විතරක් නෙවෙයි. වැඩිහිටියෙක් විදිහට, සමහරට ගුරුවරයෙක් විදිහට, එහෙම නැත්නම් හොඳ මනෝවිද්‍යාඥයෙක් විදිහට මේවා විවරණය කරනවා. මේවා අපිට තේරුම් ගන්න පුළුවන් නම් අපේ දරුවෝ තේරුම් ගන්න පුළුවන්. ඉතින් දැන් මේ මගේ හිත වඩාම ඇදිලා ගිය මගේ කිරියම්මා ගැන මස්සිඹුලගේ කිරියම්මා විතරක් නෙවෙයි මේ මගේ කිරියම්මා ගැනත් කියන්නේ. ඒකේ ඔහු සඳහන් කරනවා මෙන්න මෙහෙම අපූර්ව කාරණයක්. ඒක අපේ තරුණ දරුවන්ට මේ ගුරුවරුන්ට උනත් ඉතාම වැදගත්. සැබෑ ජයග්‍රාහකයාට ත්‍යාගයේ ප්‍රමාණය වැදගත් නොවේ. මතක තියාගන්න. සැබෑ ජයග්‍රාහකයා. දැන් අපිට හුඟක් ප්‍රශ්න තියෙනවානේ ගුරුවරුන්ටත් ප්‍රශ්න තියෙනවා. වැටුප පිළිබඳ ප්‍රශ්න, ස්ථාන බාරු ප්‍රශ්න. හැබැයි ජීවිතයේ අපි ස්වභාව ධර්මයට අනුව කටයුතු කළොත් අපිට නිසි පිළිතුර ස්වභාව ධර්මයෙන් ලැබෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ මස්සිඹුලගේ මේ අපූර්ව ජීවන කියවීම අපි හැමෝම ආදර්ශයට ගන්නවා නම් වැදගත්. සැබෑ ජයග්‍රාහකයාට ත්‍යාගයේ ප්‍රමාණය වැදගත් නොවේ. දැන් තරුණ දරුවෝ ගැන මෙතන සඳහන් කරනවා ඔහු සිය කැදලි උණුසුමින් මිදී යෞවනයේ පියාපත් ගසා බසා දමා මුල්වරට ආකාශයේ දෙස බලන ඊළඟ පරපුරට තමා බහතේරු භූමියේ සම්ප්‍රදායක් බසත් විශ්වාසයනොත් කාව්‍ය චින්තාවත් බොහෝසේ වැදගත් නොවෙතැයි සිතිය නොහැකි. අපේ මේ YouTube නාලිකාවේ පැහැසර අරුණ YouTube නාලිකාවේ මූලික පරමාර්ථයත් ඒක. අන්න ඒ කියන මස්සිඹුල කියන ළමා පරපුරට ඊළඟ පරපුරට තමා බහතේරු භූමියේ සම්ප්‍රදායන් භාෂාව විශ්වාසයන් කාව්‍ය චින්තාවන් හඳුන්වා දීම මස්සිඹුල ඒක අපූර්වට මේ අපෝයාව කෘතියෙන් කියලා දෙනවා අපිට. මේ මහ පොළොවේ පවතිනා වූ ප්‍රහේලිකා ස්වරූපය විසඳාගත හැක්කේ ඒ පොළොවේ වෙසෙන විසූ මිනිසුන් කියවා බැලීමෙන් පමණි. ලොව සෑම කල්හිම සෑම කෙනෙකුටම අදාළ වූ ප්‍රහේලිකාවක් ඇත. ඊට අදාළ තැනැත්තාම එය පිරවිය යුතු වෙයි. මස්සිඹුල ඔබට මට අපට අපේ ජීවිත විසඳාගත යුතු ආකාරය අපූර්ව ස්වභාව විද්‍යාඥයෙක් විදියට කියලා දෙනවා. ඉතින් මේ මස්සිඹුල ගැන පෞද්ගලික කාරණා කීපයක් ඔහුගේ ජීවිතයේ ගොඩනැගුණේ කොහොමද කියන කාරණා කීපයකුත් නොකිය මේ පොත් කියවීම අවසන් කිරීම යුතු නෑ. මස්සිඹුල මම අර කලින් කිව්වා වගේ මස්සිඹුල ගමේ ගොඩකවෙල රත්නපුරේ බොහොම දුප්පත් සාමාන්‍ය ගොවි පවුලක ඉපදුණු කෙනෙක්. ඔහුම සඳහන් කරන ආකාරයට ගොවි තැන තමයි දෙමව්පියන්ගෙන් ඔහුට උරුමුනේ. හැබැයි පියා ඔහුගේ තාත්තා දක්ෂ කලාකරුවෙක්. ඔය ගමේ තියෙන පින්කම් මලගෙවල් වල එහෙම නැත්නම් අනිකුත් උත්සවවල තොරන් ඊළඟට අකුරු ලියන්නේ ගොක්කොල වැඩ කරන්නේ ඒ පියා. මස්සිඹුල ගිහිල්ලා බලාගෙන ඉන්නවා. ඒකට පියාගේ මේ විශ්වකර්ම කලා හැකියාව අනෙක් මිනිසුන්ට නැති. ඊට පස්සේ මස්සිඹුලත් මේවා ඉගෙන ගන්නවා. පොදු වැඩ කරනවා. ඊළඟට ඔහුගේ කිරියම්මගේ ඒ ජීවන කියවීම ඔහු කියව ගන්නවා. කිරියම්මා මේ දරුවට ජීවිතේ කියලා දෙනවා. එදිනදා හැල හැප්පීම් වලදී කොහොමද පුතේ ජීවිතේ මුණ දෙන්නේ? මෙන්න මේවා තමයි හැබෑ ලෙසම
මිනිහෙක් විදිහට ජීවත් වෙන්න අවශ්‍ය කියන එක අර අපි අද ඉගෙන ගන්න ඒ මෘදු කුසලතා අපේ කිරියම්මලාගෙන් ඒ පවුලෙන් අපි ඉගෙන ගන්නවා. යන්න ඒක මස්සිඹුලට ඒ දායාද ලැබෙනවා. හැබැයි මස්සිඹුලගේ දෙමව්පියෝ බලාපොරොත්තු වෙන්නේ නැහැ මස්සිඹුල කොළඹ ගිහිල්ලා එහෙම නැත්නම් ලොකු රැකියාවක් කරන ලොකු මහත්තයෙක් කරන්න. ගමේ කුඹුරු ටික බලාගෙන. හැබැයි මස්සිඹුල ජීවිතේ තේරුම් ගත්ත කෙනෙක්. ඔහු දකිනවා මේ අර අඳ ගොවියන්ට අත්වලා තියෙන ඛේදවාචකය, සමාජ ඛේදවාචකය. ඇති තැනැත්තා නැති තැනැත්තා මර්ධනය කරගෙන එහෙම නැත්නම් ඔවුන්ගේ දාඩිය මහන්සිය උරාගෙන ඇති තැනැත්තා බැබලෙන ආකාරයක් නැති තැනැත්තා විඳවන ආකාරයක් ඔහු ජීවන අත්දැකීමක් විතර දකිනවා. ඔහු සඳහන් කරනවා මට ඕන වුණේ අන්න ඒ ඛේදවාචකයෙන් මිදෙන්න. ඒ නිසා තමයි ඔහු ඇඹිලිපිටියෙන් බස් එක නැගලා අවුරුදු 19 දී කොළඹ ඇවිල්ලා අධ්‍යක්ෂකවරයෙක් යටතේ ওই චිත්‍රපට කර්මාන්තයේ මෙයාගේ තියෙන උනන්දුව. මෙයා මස්සිඹුල චිත්‍රපටි පිස්සෙක් කියලා කියනවා. ඒ රත්නපුර නගරයේ තිබුණු සිනමා හල් වලට ගිහිල්ලා ගොඩක වෙලා තිබුණු සිනමා හල් වලට ගිහිල්ලා ඔහු සිනමාපට නරඹනවා. ඒ නිසා ඔහුට ඕන වුණා චිත්‍රපටියක රඟපාන්න. මේ නිසාම තමයි ඔහු විවිධ ඔය සරසවි පත්තරේ වගේ පත්තරවල තිබුණු ඉල්ලුම් පත්තර ඒ පුරවලා අධ්‍යක්ෂකවරුන්ට යොමු කරන්නේ. එක අධ්‍යක්ෂකවරයෙක් ඔහුට එක චිත්‍රපටයක තේ හදන අර මේ ටී බෝයි කෙනෙකුගේ චරිතයක් දෙනවා. ඒ කියන්නේ හෙල්පර් කෙනෙකුගේ චරිතයක් දෙනවා. මෙතෙන් තමයි ඔහු ගමන පටන් ගන්නෙ. ඊට පස්සේ ඔහු ඒ කැමරා ක්‍රියා කරන ආකාර ඊළඟට මේවා සංස්කරණය වෙන ආකාර චිත්‍රපට ඊට පස්සේ ඒ වගේ ඒවා ධාවනය වෙන්නේ කොහොමද මේවා පිටිපස්ස සියලු තාක්ෂණික කාරණා ප්‍රත්‍යක්ෂයෙන් ඉගෙන ගන්නවා. කොහොමද ඉගෙන ගන්නේ? ප්‍රායෝගික අත්දැකීමෙන්. ඒවා උස්සන් ගිහිල්ලා ඒවට උදව් කරලා තේ අල්ලලා අධ්‍යක්ෂකවරුන්ට මෙහෙම අඳුනගෙන සුළු සුළු චරිත රඟපාමින් ඔහු චිත්‍රපට ශාස්ත්‍රයේ යම් දුරක් එනවා. ඊට පස්සේ ඔහු යම් යම් චරිත රඟපාලා තේරුම් ගන්නවා ඇයි මට බැරි අනිත් අය ලියනවා නම් මට ලියන්න බැරි ඇයි? කවි ලියන්න පටන් ගන්නවා. ඉතින් කවි ලියලා මේ නවකතා පොත් ලියලා ඔහු ප්‍රකාශකයෝ ළඟට අරගෙන යනවා. අරගෙන ගියාම ප්‍රකාශකයෝ බාරගන්නේ නැහැ. ඔහුම ප්‍රකාශකයෙක් වෙලා ඒවා සමාජගත කරනවා. මිනිස්සු පිළිගන්නවා. ඔහුගේ මේ සෙන්කොට්ටන් නවකතාව, ඔහුගේ ප්‍රථම නවකතාව, ඒකෙදී ඔහුට ස්වර්ණ පුස්තක සම්මානය, ඊළඟට විශිෂ්ටම නවකතාව ලෙස ගොඩගේ සාහිත්‍ය සම්මාන, මේ වගේ සම්මාන වැහි වහින්න පටන් ගන්නවා. ඔහු ලියන හැම පොතකටම සම්මාන හිමි වෙනවා. මම හිතනවා මේ 2020 ලිව්ව මේ අපොයියාවත් අනිවාර්යයෙන්ම සම්භාවනාවට සම්මානයට පාත්‍ර වෙන කෘතියක් වෙනවාට අනුමානයි. ඒකේ තියෙන කතා වින්‍යාසය සහ ඒ කතාව හැබැයි ලෙසම මේ මිනිස්යන්ගේ කතාව ඔහු කියන නිසා මම හිතන්නේ මේකත් සම්භාවනාවට සම්මානයට පාත්‍ර වෙන කෘතියක් වෙයි. එහෙම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මෙහෙම ක්‍රමානුකූලව තමන්ගේ ජීවිතය හදාගත්ත. ඒ කියන්නේ තමන්ගේ දක්ෂතාවය, තමන්ගේ හැකියාව අර පවුලෙන් ලැබුණු පන්නරයත් එක්ක හරියටම තේරුම් අරගෙන, තමන්ව තක්සේරු කරගෙන, තමන්ගේ හැකියාව මොකක්ද කියන එක අත්හදා බලමින් සාමාන්‍ය මිනිස්සෙක් විදිහට ඉදිරියට ආව මහින්ද ප්‍රසාද් මස්සිඹුල ඔබට මට අපේ දරුවන්ට ආදර්ශයක් නෙවෙයිද? අපි ඔහුව හැදෑරිය යුතු නැද්ද? ඔහුගේ කතාව ඇසිය යුතු නැද්ද? අපේ දරුවන්ට කියා යුතු දිය යුතු නැද්ද මේවා? අපේ දරුවන්ට බටහිර ඒ පුජ්‍යලයන් එහෙම නැත්නම් ඒ භාවිතාවන් හුරු කිරීමට පෙර මම හිතනවා මෙන්න මේ වගේ විශිෂ්ට විවහාරයන් සහිත, මේ වගේ විශිෂ්ට හැකියාවන් සහිත අපේ මිනිස්සු ගැන කතා කළොත් මම හිතන්නේ අධ්‍යාපනයේ අපිට පුළුවන් රටට ගැලපෙන අපේ දරුවෝ නිර්මාණය කරන්න. මහින්ද ප්‍රසාද් මස්සිඹුලගේ ඒ ගමන් මගේම ගිය තවත් සුවිශේෂ චරිත විශිෂ්ට පුජ්‍යලයන් අපේ රට තුල ඕනතරම් ඉන්නවා. අපිට බැරිද මේවා හොයලා අපේ දරුවන්ට කියලා දෙන්න? අපේ පෙළ පොත්වලට ඇතුල් කරන්න. මහත්තුරුනි, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන ඒ පිළිබඳව කටයුතු කරන මහත්තුරුනි, මේවා හිතන්න. අපේ උරුමයන් හොයාගෙන යන්න. අපේ මිනිස්සු හොයාගෙන යන්න. බටහිර දැනුම හොයනවට පෙර, ඒවා අපේ පෙළ පොත්වලට අන්තර්ගත කිරීමට පෙර මෙන්න මේ කියන මුල් හොයාගෙන යන්න. අපේ මිනිස්සු අපි අඳුන්ලා දෙමු. අපේ රටට ගැලපෙන මිනිස්සු අපි හදමු. හිතන්න. එහෙනම් අපි තව දවසක හම්බෙමු. බොහොම ස්තුතියි. ආයුබෝවන්.